අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවසහාය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ. මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය. පාසල් ප්‍රාථමිකාංශය සහ පෙර පාසල් විවෘත කිරීම පිළිබඳ වන තීරණය ඉදිරි සති දෙක තුළ ඇමති ජීඑල් කියයි. පිල්ලයන්ට බෑන්ඩ් ගැසීමට පාසල් දරුවන් යෙදවීම ගැන පරීක්ෂණ ආරම්භයි. සියත ප්‍රවෘත්ති අනාවරණයෙන් පසු කුරුණෑගල බුළුවල ජල ව්‍යාපෘති ආක්‍රමිකතා ඉවතට ජනතාවට සහන. ෆයිසර් බයෝන්ටෙක් කොවිඩ් එන්නත ලංකාවට ඒමටත් පෙර ශ්‍රී ලාංකිකයෙකුට. මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 150 ඉක්මවයි. බන්ධනාගාර කොවිඩ් පොකුරත් 3000 පනි. මහනුවර වසා දැමූ පාසල් 42ක් විවෘතයි. වාලච්චේන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ බහණ්ඩ සොරකම් කළ කොවිඩ් රෝගීන් සුවය ලැබූ සිව් දෙනෙකු අත්අඩංගුවට. වෙන රටවල් වල පරීක්ෂණ වලට ගන්නේ මීයන්. අපේ රටේ ගන්නේ මැති ඇමතිවරුන්. රාජිත කියයි. නීතිපති දෙපාර්තමේන්තුවට නව නිවහනක්. ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ 77 වන ජන්මදිනය අදයි. ජන්මදිනයට සමගාමීව ගංගාරාම විහාරස්ථානයේදී පින්කම් මාලාවක්. දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 3ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 152 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 3ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගිය පුද්ගලයන් අතරට කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62ක කාන්තාවක්ද ඇතුළත්. ඇය කොළඹ ජාතික රෝහලේ සිට COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේදී පසුගිය 12 වනදා මිය ගොස් තිබෙනවා. ඇගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමග ඇති වූ උග්‍ර හෘදයාබාධයක්. වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 71ක කාන්තාවක්ද මිය ගොස් තිබෙනවා. අදාළ කාන්තාව කොළඹ පෞද්ගලික රෝහලක සිට IDH රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී පසුගිය 12 වනදා මිය ගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 නියුමෝනියා තත්ත්වය සහ ලේ විෂවීම හේතු වෙන ඇති වූ කම්පන තත්ත්වයයි. මාතලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 76ක පිරිමි පුද්ගලෙක්ද කොළඹ පෞද්ගලික රෝහලක සිට COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු අනුරාධපුර දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී පසුගිය 12 වනදා මිය ගොස් තිබෙනවා. ඔහුගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය සමග හෘදය අක්‍රිය වීමක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 152 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර ගණේවත්ත ප්‍රදේශයේ පැවති සාදයකට සහභාගී වූ පිරිසක් අතුරින් පුද්ගලයන් 18 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් ගණේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් කිරාතුන්න ප්‍රදේශය සඳහා සංචරණ සීමා පැනවීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. රක්වාන ප්‍රදේශයේ පැවති විවාහ ඉවස ගැනීමේ උත්සවයකට සහභාගී වූ පුද්ගලයන් සිව් දෙනෙකුද කොවිඩ් ආසාදිතයින් ලෙස තහවුරු වී තිබෙනවා. අදාළ විවාහ ඉවස ගැනීමේ උත්සවයේ මනාලයා මනාලිය හා තවත් පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස ආසාදිතයින් ලෙස තහවුරු වීමත් සමග නිවාස 10කට අයත් පුද්ගලයන් 45 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ඒ අනුව පවතින තත්ත්වයේ හැමිය රක්වාන උක්වත්ත ප්‍රදේශයට తాවකාලික සංචරණ සීමා පැනවීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ අද දින සිදු කළ PCR පරීක්ෂණ වාර්තා අනුව COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 18 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
හැටන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් COVID-19 වෛරසය ආසාදනය වූ නවරෝගීන් 6 දෙනෙකු තහවුරු වී තිබෙනවා. දැනට සංචරණ සීමා පනවා ඇති භගවන්තලාව ලින්ස්ටන් වතුයායේ COVID ආසාදිතින් 2 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඔවුන් අතුරින් 2 දෙනෙක් එකම පවුලේ පියා සහ පුතු වන අතර අනෙක් ආසාදිතයා සොයා නිරෝධනය සඳහා යොමු කර සිටි 11 හැවිරිදි පාසල් සිසුවියක් බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. මේ අතර බන්ධනාගාර ආශ්‍රිතව COVID-19 වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 3000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ ඊයේ දින වාර්තා වූ නව ආසාදිතින් 122 දෙනාට සමගින් බවයි බන්ධනාගාර පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සියත අප කළ විමසීමකදී සඳහන් කළේ. කොවිඩ් ආසාදිතෙන් වාර්තා වීමත් සමග මහනුවර නගර සීමාව ආශ්‍රිතව පාසල් 45ක් වසා දැමීමට සෞඛ්‍ය අංශ ඇතුළු බලධාරීන් පසුගියදා කටයුතු කළ අතර අද උදෑසන ඉන් පාසල් 42ක් යලි අධ්‍යයන කටයුතු වෙනුවෙන් විවෘත කෙරුණා. මේ අතර වාලච්චේන පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාරගෙන සුවය ලැබූ රෝගීන් 7 දෙනෙකු වාලච්චේන පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. ඊයේ දිනේදී වාලච්චන පොලිසිය මගින් පුද්ගලයන් 4 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙයින් 30 දෙනෙක් කොළඹ කොම්පාඤ්ඤ වීදියේ ප්‍රදේශීය පදිංචිකරුවන්, එක් අයෙක් මස්කෙලිය ප්‍රදේශීය පදිංචි අයෙක්. මොවුන් උනානි COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් බවටයි වාර්තා වෙන්නේ. ඔවුන් පෙරේදා දිනේදී ප්‍රතිකාර අවසන් කර සුවපත් වීමෙන් අනතුරුව මුදා හැරීම නියමිතව තිබුණා. කෙසේ වෙතත් ඔවුන් විසින් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තිබූ ඉලෙක්ට්‍රොනික උපකරණ සහ සනීපාරක්ෂක පද්ධතිවල උපකරණ රැසක් සොරකම් කරගෙන ඔවුන් ප්‍රතිකාර ලබා පිටව යන අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. මේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් 4 දෙනා වාලච්චන අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වෙනිදා දින දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ ඊටාම කනගාටුදායක තත්ත්වයක්. තමන්ට ප්‍රතිකාර රජය මගින් ලබා දීලා ඒ වගේම තමුන්ව සුවපත් කරලා නැවත පිටත් කරන අවස්ථාවේ එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තිබෙන උපකරණ සොරකම් කිරීමට තරම් මේ රෝගීන් සැහැසි වෙනවා නම් ඒ ආකාරයට කටයුතු කරනවා නම් එවැනි අයට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. මේ අතර කොවිඩ් දේහ ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් අද පෙරවරුවේ පුද්ගලයෙකු මාලිකාවත ප්‍රදේශයේ පිහිටි වතුර ටැංකියක් උඩට නැග විරෝධතාවයකින් නිරත වුණා. පසුව පොලිසිය පැමිණ විරෝධතාවයේ නිරත වූ එම පුද්ගලයාට කරුණු පැහැදිලි කර පොලිස් භාරයට ගැනීමට කටයුතු කළ බවයි දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා සියත අප කළ විමසීමකදී සඳහන් කළේ. කොවිඩ් වසංගතයේ මාරාන්තික ලෙස පැතිර යාමත් සමග ලොව පුරා සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 7,27,00,000 ඉක්මවා ගොස් තිබෙනවා. වෛරසය හමුවේ අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාවද 16,00,000 ඉක්මවා ගොස් අවසන්. වෛරසය හමුවේ මේ වන විට දැඩි බලපෑම් එල්ල වී ඇත්තේ ඇමරිකාවට වන අතර ඇමරිකානුවන් සඳහා ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණය අද සිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව එන්නත් මාත්‍රා මිලියන 3ක් ප්‍රාන්ත සඳහා බෙදා හැරීමටයි කටයුතු කර ඇත්තේ. ඇමරිකාවේ කොරෝනා එන්නත මුලින්ම ලබා දෙන පුද්ගලයන් අතර ජනාධිපති උප ජනාධිපති මයික් පෙන්ස් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටින බවයි විදේශ මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණේ. කෙසේ වෙතත් ඇමරිකානු ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි දිනවලදී ධවල මන්ත්‍ර නිලධාරීන්ටද මෙම එන්නත ලබා දීමට කටයුතු කරන බවයි. මේ අතර ෆයිසර් එන්නත්කරණය ආරම්භ කර දින එය පළමුවරට ලබාගත්තේ 91 හැවිරිදි මාග්‍රට් කීනන් නැමැති එක්සත් රාජධානියේ දිවිගෙවන කාන්තාවක්. එසේම COVID-19 වෛරසය මර්ධනය කිරීම පිණිස නිපදවන ලද ෆයිසර් එන්නත පළමුවෙන්ම එන්නත් කළ පිරිස අතර ශ්‍රී ලාංකිකයෙකුද සිටින බවයි BBC සිංහල සේවය වාර්තා කරන්නේ. නමින් ප්‍රේම්චන්ද්‍රන් වන ඔහු උපත ලබා ඇත්තේ යාපනය ප්‍රදේශයේ. මේ වන විට ප්‍රේමචන්ද්‍රන් මහතා දකුණු එංගලන්තයේ සරේ ප්‍රදේශයේ ෆ්‍රයිම්ලි පාක් රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරනු ලබනවා. ඒ අනුව ඔහු කොවිඩ් වෛරසයට එරෙහි එන්නත ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා විය හැකි බවයි BBC සිංහල පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරන්නේ. මේ අතර මයික්‍රෝසොෆ්ට් නිර්මාතෘ බිල් ග්‍රේට්ස් ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි මාස 4 සහ 6 අතර කාලය තුළ වෛරස් වසංගතයේ දරුණුතම තත්ත්වයක් විය හැකි බවයි. ඇමරිකාව තවදුරටත් සිය ආරක්ෂණ ක්‍රියාවලිය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා. එසේ නොවුනහොත් ඇමරිකානුවන් තවත් ලක්ෂ 2කට අධික පිරිසක් මිය යා හැකි බවයි බිල් ග්‍රේට්ස් අනතුරු අඟවන්නේ. මේ අතර ස්වාසිලන්තයේ අග්‍රාමාත්‍ය ඇම්බ්‍රොස් ග්ලෑමින් COVID-19 වෛරසය ආසාදනය වී මිය ගොස් තිබෙනවා. සති 4ක කාලයක් රෝගී වී ප්‍රතිකාර ලැබූ අග්‍රාමාත්‍යවරයා දකුණු අප්‍රිකාවේ රෝහලකදී මිය ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ යන විට ඔහුගේ වයස අවුරුදු 52ක්.
අනෙකුත් රටවල පරීක්ෂණ සඳහා විද්‍යාගාරවල සිටින මීයන් යොදා ගන්න අතර මෙරට පරීක්ෂණ සඳහා මැති ඇමතිවරුන් යොදා ගැනීම කනගාටුවට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලෝකේ රටවල් කීයක් දැන් අවුරුද්දක් තිස්සේ පර්යේෂණ කරාද කොවිඩ් එකට මේ වැක්සින් එකක් හොයන්න. දැන් ෆයිසර් එකේ වැක්සින් එක අනිකුත් වැක්සින් ඔක්කොම මේවා අවුරුද්දක විතර පර්යේෂණ කළා. මේ පර්යේෂණ කරේ කාටද? ඒ සත්තුත් එක්ක. අපේ රටේ මේවා පර්යේෂණ කරන්නේ කාත් එක්කද? ඇමතිතුමියත් එක්ක. කතානායකත් එක්ක. ඒ කියන්නේ දැන් ඕකට පාවිච්චි කරන විශේෂිත මීයන් වර්ගයක් ඉන්නවා ගිනිපිග්ස්ලා කියලා. ඒ ගිනිපිග්ස්ලා තමයි පාවිච්චි කරන්නේ සාමාන්‍ය වෛද්‍ය පර්යේෂණ වලට. එතකොට මේ ඒ ගිනිපිග්ස්ලා වෙනුවට අපේ රටේ පාවිච්චි කරන්නේ කතානායකවරුන්ව ඇමතිවරුන්ව තමයි ගිනිපිග්ස්ලායි කියලා කියන්නේ. ඒ කියන්නේ මේ රටේ එවැනි මීයන් විදිහට ක්‍රියා කරන්නේ මෙන්න මේ වගේ කට්ටිය. ඒ අතින් ඉතාමත්ම අපි ලැජ්ජ වෙන්න ඕනේ මේ රටේ ඉන්න මිනිස්සු විදිහට මෙවැනි කතානායකවරු මෙවැනි ඇමතිවරු ඉන්න රටකද අපි මේ ජීවත් වෙන්නේ කියලා. මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු අර වීරවංශ මහත්තයා කිව්ව රිවර්ස් පෙත්ත ගහලාද කියලා අපි හිතනවා. මොකද ආණ්ඩුව යන්නේ පිටිපස්සට. මුළු ලෝකෙම මේ වෙලාවේ අවධානය යොමු කරන්නේ කොවිඩ් වසංගතයට මේ වැක්සිනේෂන් එක එන්නත ලබා ගන්න. නමුත් එන්නත ලබා ගැනීම සඳහා අවධානයක් යොමු කරලා නැහැ. එක එක පැණි, එක සූත්‍ර, එක මුට්ටි ගඟට දැමීම මෙන්න මේ වගේ දේවල් කරන එකයි තියෙන ගැටලුව. මේකට ක්‍රමවේදයක් දේශීය වෛද්‍ය ප්‍රතිකාර තුලින් හෝ ලැබෙනවා නම් අපි සතුටුයි. මේඩ් ඉන් ශ්‍රී ලංකා පිළිබඳ අභිමානයක් ඇති නොවීම දේශීය නිෂ්පාදන ප්‍රතික්ෂේප කිරීමට හේතුව බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අනගාരിക ධර්මපාලතුමාට මුට්ටිකාසිකාරයා කියලා චෝදනා කරලා එලෝගත්තු මිනිස්සු හිටපු රටක දේශීය වශයෙන් යමක් නිපද වෙනකොට හදනකොට ඒක දිහා වපරහින් බලලා ඒකට ගරහන අය ඉන්නවයි කියන එක ගැන මම නම් පුදුම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපේ ජාතියක් හැටියට අපේ ඉදිරි ගමන යම්කිසි වැලකීමක් වෙලා තියෙනවා නම් ඒකටත් ලොකු හේතුවක් ඔන්න ඔය ලක්ෂණය. සාමාන්‍යයෙන් ඔය පැණියම මේ එංගලන්තේ හරි කොහේ හරි හදලා කුප්පියක දාලා ඒව නම් ඔය කියන කට්ටිය එහෙනම් හොයන්නේ බලන්නේ නැතුව බොනවා. එතකොට අහන්නේ සායනික පරීක්ෂණ හරියද අරක හරියද ලැබ් එකේ පරීක්ෂා කරාද ඒව බලන්නේ නැහැ. මෙතන තියෙන්නේ මානසික වශයෙන් තියෙන හීනමානයක්. ඒ හීනමානේ නැති කරන එකත් අපිට පැවරලා තිබෙන වැඩක්. ඉතින් මේඩ් ඉන් ශ්‍රී ලංකා කිව්වම අභිමානයක් එන්න ඕනේ. සමහරු ඉන්නවා මේඩ් ඉන් ශ්‍රී ලංකා කිව්වම මේක දිහා හීනමානෙන් බලන්න. පෙර පාසල් ආරම්භ වන දිනය සති දෙකකින් නිශ්චිත වශයෙන් දැනුම් දීමට අපේක්ෂා කරන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අපි විවෘත කරලා තිබෙන්නේ පාසල් වල 6 ඉඳන් 11 ශ්‍රේණියේ පන්ති. ඒකෙන් සෑහෙනටපත් වන්න බෑ. අනිත් පන්ති පටන් ගැනීම සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කරලා විශේෂයෙන්ම පෙර පාසල් මේ සම්බන්ධයෙන් ඉතාම ප්‍රායෝගික අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා දිවයිනේ සුදුසු බලන්න සෞඛ්‍ය ආරක්ෂක පියවරකට යටත්ව පෙර පාසල් ආරම්භ කිරීම ගැන අපි කියන්නේ. ඒ නිසා මේ සියලුම තීරණ අපි ගන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් හා නිලධාරීන්ගේ නිර්දේශ වලට යන. අපි කාමත් ඉක්මනින් වැඩ පිළිවෙලක් සකස් කරනවා පෙර පාසල් ආරම්භ කිරීම. මේ මාසයේ අවසානයේ පෙර එන සති දෙකකින් අපි බලාපොරොත්තු වෙනවා පෙර පාසල් යලි ආරම්භ කරන දිනය ප්‍රකාශ කරනවා. විපක්ෂයට ඕනේ ඔවුන්ට කතා කරන මාතෘකාවක් හදාගන්න තැනට ගේන්න. උන් කියන මුළු රටම වහන්න. වහපු ගමන් තමයි ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. එතකොට ඒ ප්‍රශ්නේ අරගෙන යන්න පුළුවන් ඉස්සරහට. රටක් වහනවයි කියන එක කියන්න පුළුවන් කරලා බලන්න ඕන. මේ කොවිඩ් වසංගතයෙන් අපි බේරෙන්න ඕන. කපැත්තකින් රට විවෘත කරමින් රටේ කර්මාන්ත ශාලාදික ක්‍රියාත්මක වෙන්න ඕන. කුෂි කර්මාන්තය අනිකුත් සේවාවන් සියල්ල ක්‍රියාත්මක කරන ගමන් ඒ වගේම හිතාවිත සංචාරක ව්‍යාපාරයට ක්‍රමවේදයන් ඇතුව සෞඛ්‍ය උපදෙස් අනුව රට ඉදිරියට අරගෙන යන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. අපි කොවිඩ් වලට කිසිම දවසක වරායක දවසක් නැවතුනේ නැහැ. අපි ඒ අරුබුදිය ගැන කල්පනා කරගෙන අපි මේකට අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. දශක ගණනාවක් පුරා දෙස් විදේශ ශාසනික මෙහෙවර රසක් ඉටු කළ කොළඹ හුණුපිටියේ ගංගාරාමාධිපති අතිපූජ්‍ය ගලබොඩ ඥානිස්සර නාහිමියන් වහන්සේගේ 77 වන ජන්මදිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් අද ගංගාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් පින්කම් මාලාවක් පැවැත්වුණා.
ගලපුඩ කම්කානම්ගේ දොන් මද්දුමගේ පියාණන්ට සහ අමරවික්‍රමලියනගේ සෙලිහේනා මවට තාව 1943 වසරේ දෙසැම්බර් මස 14 වනදා එනම් අදවන් දිනක මාතර ගලබොඩදී ගලබොඩ කංකානම්ගේ දොන් කරුණාරත්න පුතණුවන් උපත ලැබුවා. 1954 වර්ෂයේදී වයස අවුරුදු 11ක් වූ මේ දරුවා කොළඹට පැමිණ ගලබොඩ ශ්‍රී ඥානිස්සර නමින් ගංගාරාම විහාරස්ථානයේදී පැවිදි දිවියට ඇතුළත් වුණා. පැවරුණු වගකීම් නිසි ලෙස ඉටු කරමින් ශාසනික ප්‍රබෝධයට මුල් තැන දුන් උන්වහන්සේ 1964 වසරේදී උපසම්පදාව ලැබුවා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඉටු කළ යුතු මහා මෙහෙවරක් ඉටු කරන්නට උන්වහන්සේ දෙවාරෑ නොබලා කටයුතු කළා සේම හුණු පිටිය කේන්ද්‍ර කරගනිමින් ගංගාරාම විහාරස්ථානය බුද්ධ බිමක් ලෙස ස්ථාපිත කරමින් රට කරවන්නන්ට නිරන්තර ආශිර්වාද අවවාද උපදෙස් අනුශාසනා ලබා දෙන සුවිශේෂී ආගමික කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්නටද උන්වහන්සේ සමත් වුණා. ජනරත්න කාර්මික විද්‍යාලයේ සිට වැඩිහිටි නිවාස ඉදි කරමින් දුවාදරුවන් වෙනුවෙන් අනාථ නිවාස ඉදි කරමින් ගම් නියම්ගම් සැරිසරමින් ජනතාවට පිහිටවන්නට ගංගාරාම පුදබිම කේන්ද්‍ර කරගනිමින් උන්වහන්සේ දියත් කළ වැඩසටහන් අතිවිශාලයි. මුළු රටම ලෝකයේම හඳුනන ගංගාරාම පොඩි හාමුදුරුවෝ අද සිය ජන්මදිනය සමරනවා. මේ වෙනුවෙන් ගංගාරාම පුදබිම තුළ පින්කම් රැසක් සංවිධානය කර තිබුණා. පවතින වසංගත තත්ත්වය හමුවේ වුවත් ආගමික වැඩසටහන් සීමා සහිත ලෙස පවත්වමින් උන්වහන්සේට ආශිර්වාද ගෙන එන්නට ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය කටයුතු කළා. පූජ්‍ය කිරින්දේ අස්සජි හිමිපාණන්ගේ අනුශාසනා පරිදි පැවති මෙම පින්කම් මාලාවට ත්‍රිනිකායික මහා සංඝරත්නය වැඩම කර ආශිර්වාද බෝධි පූජාවක්ද පවත්වනු ලැබුවා. ගාමෙන් ලෝක මේ ගෙවිගිය බුද්ධං දීවිතං යාව නිබ්බාන සරණං ගච්ඡාමි. මේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ බලපුවම වෛද්‍ය විද්‍යාව ඒ වගේම නීති විද්‍යාවට තේරෙන දරුවන්ට විවිධ කලා විෂයන් හදාරන දරුවන් 700 ගණනකට මේ වෙනකොට ශිෂ්‍යත්ව පරිණාමයෙන් ඉන්නවා. ඒ දරුවන්ට ශිෂ්‍යත්ව පරිණාමන එක දිනයක් අද මේ දරුවෝ මේ සංවිධානයට ගොඩක් යොමු කරේ පොඩි හාමුදුරුවෝ වැඩම කිරීමේ අවශ්‍යතාවය අපිට තිබුණා මේ දෙසැම්බර් මාසය තුල. නමුත් කොරෝනා වෛරසයේ තරමක් කදින් කොළඹ නගරයේ පැතිරිච්ච නිසා අපි තව ටික කාලයක් ඒ සඳහා වෙන් කරගත්තා. ඉතින් බොහොම ඉක්මනින් වැඩ කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ඉන් අනතුරුව මහා සංඝරත්නයේ 77 නමක් විශේෂෙහි දවල් දානමය පින්කම සිදු කරනු ලැබුවා. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්, ප්‍රමුඛ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, සරත් වීරසේකර, ගාමිණී ලොකුගේ යන මහත්වරුන් මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක්, මාධ්‍යායතන හිමිකරුවන්, කලාකරුවන් මෙන්ම ගංගාරාම විහාරස්ථ දායක සභාවද මේ සඳහා සහභාගී වුණා. තර්මක අසනීප තත්වයෙන් පසු වුවත් හෙට දින යලි සුපුරුදු ලෙසම ඔබ වහන්සේගේ ධර්මානුශාසනා අසන්නට, ඔබ වහන්සේගේ උපදෙස් අනුශාසනා ලබා ගන්නට අපට අවස්ථාව හිමි වේවා. අතිපූජ්‍ය ගලබොඩ ශ්‍රී ඥානේශ්වර හිමිපාණනේ චිරාත් කාලයක් ශාසනික සමාජීය මෙහෙවරෙහි නියැලෙන්නට ඔබ වහන්සේට ආරෝග්‍ය සම්පත්තිය, ධෛර්ය, ශක්තිය ලැබේවායි වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සභාපතිතුමන් ප්‍රමුඛ අප සියලු දෙනා ඊට සිතින් යුතුව ප්‍රාර්ථනා කර සිටිනවා. අද පසුරුවේ බිඳවැටීමකට ලක්ව තිබූ YouTube සහ Google ඇතුළු අන්තර්ජාල හා සමාජ මාධ්‍ය සේවාවන් මෙවන විට යථා තත්ත්වයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම අද සිදු වුණා.
ඒ අධිකරණ අමාත්‍ය මොහමඩ් අලි සබීර් මහතාගේ සහ නීතිපති දපුල දිලිවේරා මහතාගේ ප්‍රධානත්වයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු සඳහා ඉදිකළ නව ගොඩනැගිල්ල විවෘත කිරීම අද පෙරවරුවේ සිදු වුණා. මහල් 12කින් යුතුව ඉදිකළ නව ගොඩනැගිල්ල සඳහා රුපියල් බිලියන 12ක මුදලක් වැය කර ඇති අතර 2016 වසරේදී ඒ සඳහා මුල්කල් තැබීම සිදු කර තිබෙනවා. සර්ව ආගමික ආශිර්වාද මැදයේ නව ගොඩනැගිල්ල විවෘත කරනු අතර නීතිපති දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ල තුළට අභිනවෙන් වැඩම කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා බුද්ධ පූජාව පැවැත්වීම අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහනා හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු වුණා. මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහමඩ් අලි සබ්රි, නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල දිලිවේරා, අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය, අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන යන මහත්වරුන් මෙන්ම නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාතුන්නේ මහතා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් ඇතුළු නීතිඥවරුන් පිරිසක් එක්ව සිටියා. නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කරන රජයක් වශයෙන් මහජනතාව වෙතින් නීතිය පිළිබඳ පැහැදීමක් මෙන්ම විශ්වාසයක් පැවතීම අත්‍යවශ්‍ය කරුණක් වශයෙන් අප දකිනවා. එහි වූ තවත් අධියරක් වශයෙන් අප රජය විසින් ඉදිරි 5 වසර තුළ මෙරට විනිසුරුවන්ගේ පවතින අගය දෙගුණයකින් ඉහළ දැමීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම එදිනදා නීති ආශ්‍රිත කටයුතුවලදී මහජන සේවය කාර්යක්ෂමව සිදු කරගෙන යාම වෙනුවෙන් නවීන තාක්ෂණයද දායක කර ගැනීම පිළිබඳව අපගේ අවධානය යොමුව තිබෙනවා. මේ සියලු කර්තව්‍යයන් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් රජය පූර්ණ සහාය ලබා දී තිබෙනවා. අධිකරණ අමාත්‍යාංශයේ වූ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් අප තවදුරටත් වෙහෙස වී කටයුතු කළ යුතු වනවා. ඒ වගේම මෙරට අධිකරණ තුල ගොඩ ගැසී ඇති නඩු කඩිනමින් විසඳීම සඳහාත් අපගේ දැඩි අවධානයක් යොමුව තිබෙනවා. Chief Justice, Honorable Jayanta Jayasuriya, President's Council. නව ගොඩනැගිල්ල නීතිමය කටයුතු ඉදිරියට කරගෙන යන්නට විශිෂ්ට අවස්ථාවක්. ගොඩනැගිලි කොතෙක් පැවතුනත් අවශ්‍ය ප්‍රමාණයට නිලධාරීන් නැහැ. එය අත්‍යවශ්‍ය කාරණයක්. මේ සාර්ථක කරගන්නට පසුගිය දෙවසරක කාලය තුල නඩු 26000ක් පමණ අවසන් කරන්නට අපිට පුළුවන් වුණා. 6500කට අධික සැකකරුවන් මුදා හැරීමට අවස්ථාවක් ලැබුණා. වසර 136ක කාලය තුල අපගේ නීතිපති දෙපාර්තමේන්තුවේ සුවිශේෂී කාර්යයන් ප්‍රමාණයක් අපිට ඉටු කරන්නත් පුළුවන් වුණා. 236ක් වැනි අඩු නිලධාරීන් සංඛ්‍යාවක් යටතේ එය සිදු කිරීමට හැකියවීම ඊටාම සතුටට කරුණක්. නීති ආධිපත්‍ය රැක ගැනීමට හැකියවීම ආඩම්බරයක්. ඒ වගේම කොවිඩ් වසංගතය හමුවේ නීති අංශවල සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළා. මගේ නිවසේදී මම දිවාරෑ නොබලා නඩු ලේඛනවලට අත්සන් තබමින් කැපවීම කළා. පොලිසියට මා දෙවරක් දැනුම් දී තිබෙනවා බන්ධනාගාරයේ ඉන්න සිරකරුවන් ප්‍රමාණය අඩු කිරීමට. පසුගිය අප්‍රේල් මාසයේ සිටයි මා ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කළේ. මෙරට මහජන ආයතන මහජන අවශ්‍යතා ඉටු කිරීමට කැප වෙන්න ඕනේ. මම ස්තුතිවන්ත වෙනවා මාධ්‍යයට සිය රාජකාරිය ඉතා මැනවින් ඉටු කිරීම පිළිබඳව. ජනතාවට නිවැරදි තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් මාධ්‍ය නිසි වගකීම ඉටු කිරීම සම්බන්ධයෙන් මා ස්තුතිවන්ත වෙනවා. ජනතාවගේ වගවීම වෙනුවෙන් මා පෙනී සිටිනවා. මහජන කැමැත්ත වැදගත්. සෑම මොහොතකම මහජන දේපල රැක ගැනීම රාජ්‍ය ආයතනවල අවශ්‍යතාවයක්. නමුත් මේ වන විට එය නිවැරදිව කළමනාකරණය වන්නේ නැහැ. නමුත් එය ජනතාව වෙනුවෙන් රැක ගැනීම හැමගේම වගකීමක්. I am thankful for the Attorney General inviting me join it. නීතිපතිතුමා පැවසූ ලෙස අපි එක්ව නැගී සිටියා කණ්ඩායමක් විදිහට. දැන් අපට අප අපේක්ෂා කළ ඉලක්කයට ළඟා වෙන්න පුළුවන් වෙලා තියෙනවා. මේ තවත් හුදු ගොඩනැගිල්ලක් නොවේ. ජනතාවට විශිෂ්ට සේවාවක් ලබා දීමේ මේ ක්‍රියාවලිය තුළ විශිෂ්ට තීරණ ගන්නා ඔබ සියලු දෙනාට මේ නව ගොඩනැගිලි සංකීර්ණය සැබෑම සෙවණක් වනවා ඇති. මේ නව සාමාන්‍යකරණය පවත්නා කාල සීමාවේදීත් ඉන් ඔබටත් මේ ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යාමට නීතිපති ඇතුළු කාර්ය මණ්ඩලයට මම ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. කුරුණෑගල බුළුවල ජල යෝජනා ක්‍රමයේ පවතින අක්‍රමිකතාවයන් සහ එම ප්‍රදේශීය ජනතාවට පිරිසිදු පානීය ජලය නොමැතිකම හේතුවෙන් ඔවුන් පත්ව තිබූ අපහසුතාවය පිළිබඳව මීට පෙර සියත ප්‍රවෘත්ති තුලින් අප තොරතුරු අනාවරණය කළා. අප සිදු කළ එම අනාවරණයෙන් අනතුරුව විශේෂ අමාත්‍ය වසුදේව නානායක්කාර මහතා ඒ පිළිබඳව සොයා බලා කඩිනම් විසඳුම් ලබා දීමට දුන් උපදෙස් අනුව නිලධාරීන් පිරිසක් එම බුළුවල ජල යෝජනා ක්‍රමය නිරීක්ෂණය කිරීමට පැමිණ තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අක්කර 50 බුළුවල ජල යෝජනා ක්‍රමයේ පවතින අක්‍රමිකතා හේතුවෙන් එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට බීමට පවා ජලය නොමැතිව
දුක් විඳින පුවතක් පිළිබඳව පසුගිය මාසයේ සියත ප්‍රවෘත්ති අප අනාවරණයක් සිදු කළා. අප ප්‍රවෘත්ති විකාශය සිදු කළ එම අනාවරණය දුටු විශ්වභාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ඒ පිළිබඳව සොයා බලන ලෙසට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණා. ඒ අනුව අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි බුළුවල ජල යෝජනා ක්‍රමයේ ඇති අඩුපාඩු සොයා බැලීමට සහ ජනතාවගේ ජල ගැටලුවට නිසි විසඳුම් ලබා දීම සඳහා ජල සම්පත් මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරුවරයා ඇතුළු නිලධාරීන් මෙන්ම අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීවරයෙකු කුරුණෑගල ප්‍රදේශයට මෙලෙස පැමිණියා. එම ස්ථානයට පැමිණි නිලධාරීන් සහ නියෝජිතයින් ලබන මස එනම් ජනවාරි මාසයේ සිට මෙම ජල ව්‍යාපෘතිය හරහා ජනතාවට බීමට පිරිසිදු ජලය ලබා දෙන බවට පොරොන්දු වී තිබෙනවා. පුවත ලැබුණු සැනින් අපගේ ගරු අමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමා සහ එතුමාගේ ලේකම්තුමා මේ සම්බන්ධ ඍජුව මැදිහත් වෙලා බුළුවල ජල සම්පාදන ක්‍රමයේ වැඩි දියුණු කිරීම සඳහා ව්‍යාපෘතියක් වෙන් කරා. විශේෂයෙන් මෙම ප්‍රවෘත්තිය පළ කිරීම සම්බන්ධයෙන් සියත ටීවී නාලිකාවට අපගේ ස්තුතිය පිරිනවන මේ මොහොතේ. මෙම ජල ගැටලුවට විසඳුම් ලැබීම හේතුවෙන් ජනතාව ඇතුළු මහා සංඝරත්නය සිය සතුට පළ කළේ මේ ආකාරයෙන්. මඩ වතුර නැත අපට හොඳ වතුර ලැබෙයිට පිං දෙමි සියතට හැරවෙයි සතුට කවියකට. සියත රූපවාහිනී වැඩසටහන දැකපු වාසුදේව නානායක්කාර ගරු අමාත්‍යතුමා ඒ පිළිබඳව අවධානයෙන් යුක්තව ඔවුන් පැහැදිලි පොරොන්දුවක් දුන්නා මාසයක් ඇතුළත මේ ප්‍රදේශයේ ඉන්න ජනතාවට බීමට ජලය සුදුසු පරිදි පිරිතර කරලා අපට ලබා දෙන බවට වතුර පිරිසිදු කර දෙන ලෙස අපි ඉල්ලා සිටියා. එම වතුර පිරිසිදු කර ලබා දෙන ලෙස අපට දන්වා සිටියා. අපිට දැන් ගොඩක් සතුටුයි ඒ ගැන. ඒ ආයතන වලට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මෙම ගැටලුවට වහා විසඳුම් ලබා දීමට කඩිනම් අවධානය යොමු කළ විශ්වභාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ඇතුළු අදාළ නිලධාරීන්ටද මාධ්‍ය නාලිකාවක් ලෙස අපගේ කෘතඥතාව පළ කරන්නෙමු. මෙවැනි ජනතා ගැටලු පිළිබඳව ඉදිරියටත් සියත ප්‍රවෘත්ති අවධානයෙන්. සේනා දළ බෝදුර හේතුවෙන් බලංගොඩ කූරගල ප්‍රදේශයේ බඩේරුඟු අක්කර 10කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. මේ අතර අනුරාධපුර ගම්මිරිස්ගස් වැව ප්‍රදේශයේ සේනා දළබු ව්‍යාප්තිය හේතුවෙන් විනාශ වී ඇති බඩේරුඟු වගාබීම් ආශ්‍රිත නිරීක්ෂණ චාරිකාවකට රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එක් වුණා. සේනා දළඹු උවදුර නැවත හිසේසවීම හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල වගාවන්ට එල්ල වී ඇති හානි සම්බන්ධයෙන් අපි ඔබට නිරන්තරයෙන් වාර්තා කළා. බලංගොඩ කූරගල සිවිල් ආරක්ෂක බලකායට අයත් ඉඳුරු කැටිය කෘෂි ව්‍යාපෘතියේ වගා කර ඇති බඩේරිඟු අක්කර 10කට වඩා වැඩි ප්‍රමාණයක් සේනා දළඹුවා හේතුවෙන් විනාශ වෙමින් පවතින බව අපට වාර්තා වුණා. බඩේරිඟු මුං බෝංචි ඇතුළු වගාවන් රැසක් මෙම ව්‍යාපෘතිය යටතේ වගා කර ඇති අතර පසුගිය දින කිහිපය තුළ සේනා දළඹුවා විසින් බඩේරිඟු වගාව මුළුමනින්ම විනාශ කර දමා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර මේ වන විට බඩේරිඟු වගාව ආශ්‍රිතව සීග්‍රයෙන් පැතිර යන සේනා දළඹු ව්‍යාප්තිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර ගම්මිරිගස්වැව වන්නි පළුගොල්ලෑව ගම්මානයේ බඩේරිඟු හේන් කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. අනුරාධපුර දිස්ත්‍රික්කයටත් මම හිතන්නේ සේනා දළඹු වගේ හානියක් වීගෙන යනවා. මම හිතන්නේ මේ හානිය ලොකු හානියක් බවට පත් වෙන්න කලින් අපේ ගොවි මහතුරුත් ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් මේ සඳහා විසඳුම් ලබා ගත යුතුයි. එසේ හෝ මුණ දීලා අපි ගොවින් ආරක්ෂා කරගත යුතුයි. ඒ සඳහා ආණ්ඩුව පැත්තෙන් ලබා දිය යුතු සහනයක් ලබා දෙන්න ඕනේ. ඒ වගේම ගොවි මහතුරු විදියටත් මම හිතන්නේ වගාව ආරක්ෂා කර ගැනීම සඳහා තමන්ට ගත යුතු ක්‍රියාමාර්ගයන් ටික ගන්න අපි සූදානම් වෙන්න ඕනේ. ඉල්ලීමක් කරන උතුරුමැද පළාතේ සියලුම ගොවි මහතුරුන්ට ආණ්ඩුවේ සහයෝගය ලබා දෙන ගමන්ම අපි අපේ වගාවන් ආරක්ෂා කරගන්න සේනා දළඹුවගේ හානියෙන් වළක්ව ගන්න පුළුවන් උපරිම උත්සාහයක් දරමු. මොකද මේක තමයි අපේ දුප්පත් ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වෙනවද එහෙම නැත්නම් විනාශ වෙනවද කියන තීරණාත්මක මොහොතක්. ඒ නිසා අපි හැමෝම එකට එකතු වෙලා මේක ජයග්‍රහණය කරන්න අපි අත්වල බඳගමු.
ගම සමග පිළිසඳරක් තුළින් වැඩ සමග යලි ගමට ජාතික වැඩසටහනේ දකුණු පළාත් කමිටු සාකච්ඡාව අද ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජාතික ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ රුහුණු විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී 71 වෙනි අයවැය වුණත් ජනතාව විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හෝ වෙනත් බාහිර ආයතනයක පිළියෙල නොකරපු මේ රටේ ජනතාවගෙන් පිළියෙල වුණු පළවෙනි අයවැය ලෙස සඳහන් කරන්න පුළුවන්. අපිට අවශ්‍යයි මේ වැඩ පිළිවෙලට මේ අයවැයෙන් යෝජනා කරන කටයුතු සමස්ත ජනතාවගේ සහභාගීත්වයෙන් ඔවුන්ගේ අදහස් තවත් ලබාගෙන ඒ වගේම ඒ අදහස් මත මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න. ඔබ දන්නවා COVID-19 විශේෂයෙන්ම අපි දන්නවා අපි මේ ආණ්ඩුව බාර ගන්න වෙලාවේ අපි සැලසුම් සකස් කරේ මේ ලෝක වසංගතය ගැන දැනුවක් අදහසක් නැතුව. ඒ වගේම අපි හිතුවේ නෑ මේ අවුරුදු 5 තුල මෙතරම් මේ රට ප්‍රපාතයට ආර්ථික වශයෙන් පවණක් නෙවෙයි හැම අංශයකින්ම පල්ලෙහාට වැටේ කියලා 2021 වර්ෂය මේ රටේ ලොකු දවන්ත පෙරලියක් වෙන වර්ෂයක් ඇටියට හඳුන්වන්න පුළුවන්. අපි හරියට ඔල්ලෝසු බට්ටා හරි මැද තියෙන්නේ එක්කෝ අපි විනාශ වේවි හරියට වැඩ නොකරොත් එහෙම නැත්නම් අපි ඊටාම දියුණු ලෝකයේ තියෙන සෞභාග්‍යමත් රටක් බවට පත් කරන්න පුළුවන් වේවි. මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ විරෝධතාවය සාධාරණ බවත් ඔවුන් වර්ධනයට කළ වෙඩි තැබීම මිනිමැරුමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අතනායක මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර භාර රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළා තිබුණා වෙඩි තැබීමෙන් කිසිවෙක් මිය ගියේ නැහැ කියලා. ඔවුන් ගැටුමෙන් මිය ගියේ කියලා. හැබැයි මේ පරීක්ෂණ වාර්තාවේ තිබෙනවා ඒ ගැටුමට සම්බන්ධ වෙච්ච කීප දෙනෙක්ම වෙඩි වැදී තිබෙන බව මේ පරීක්ෂණ වාර්තාවෙන් සඳහන් වෙනවා. මේ පරීක්ෂණ කමිටුව පත් කළේ අපි නෙවෙයි බන්ධනාගාර විෂය භාර අධිකරණ ඇමතිවරයා. සාධාරණ උද්ඝෝෂණයකට නම් වෙඩි තිබ්බේ මේ සිද්ධිය යම් ආකාරයක මිනිමැරීමකට සමානයි. ඒ නිසා මේ සිද්ධිය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කරලා ඊට වගකියුත්තන්ට දඬුවම් කිරීම සහ නීතිය ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍ය දෙයක්. ඒත් එක්කම පිළිඹක් කරන්න කැමති මෙසේ මියගිය පවුල් වලට සාධාරණ ඉටු කිරීම වස් රජයෙන් වන්දි මුදලක් ලබා දී යුතුයි කියන කාරණය අපි ඉතාමත් පැහැදිලිව සඳහන් කරන්න කැමතියි. මෙරට උරුමයන් විනාශ කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වනවා දැයි සැකයක් මතුවන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එක් රටවල් වලට අනන්‍ය වෙච්ච උරුමයන් තියෙනවා. සමහර රටවල් වලට ගංගා, සමහර රටවල් වලට කඳු, සමහර රටවල් වල තියෙනවා අවුරුදු 100ක් 150 200ක් විතර පරණ බලකොටු. මෙන්න මේ ආදී වශයෙන් අපේ ලෝකයේ තියෙන සෑම රටකටම අනන්‍ය වෙච්ච උරුමයක් තියෙනවා. ඒකට අපේ රටටත් අනන්‍ය වූ උරුමයන් ගණනාවක් තියෙනවා. ස්වභාව ධර්මයේ පැත්තෙන්, ඒ වගේම මිනිසා මැදිහත් වෙලා ගොඩනගපු දේවල්, මේ ආදී වශයෙන් විශාල උරුමයන් සංඛ්‍යාවකට උරුමකම් කියන කුඩා බිම් ප්‍රමාණයක් තියෙනවා නම් ඒ තමයි ශ්‍රී ලංකාව. අවාසනාවකට වගේ මේ වෙනකොට ඒ උරුමයන්ට පයින් ගහන තත්වයක්, ඒවා විනාශ කරන තත්වයක් උද්ගත වෙලා තියෙනවා. එක් ජන කොටස් වෙන්නට පුළුවන්, එක් භාෂාවන් කතා කරන අය වෙන්නට පුළුවන්, එක් ආගම් අදහන අය වෙන්නට පුළුවන්. අපේ රටේ ජාතික උරුමයන් කියන ඒවා විනාශ කිරීමෙන් කිසියම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවද කියන සැකේ අපිට තියෙනවා. අපේ රටේ උරුමයන් ගත්තාම එය සිංහලද බෞද්ධද දෙමළද හින්දුද මුස්ලිම්ද ඉස්ලාම්ද කතෝලිකද එහෙම එකක් නෙමෙයි. ඒ අනුව ඉරිගහලා අපි වෙන් කරන්න සූදානම් නැහැ උරුමයන්. ඒ සෑම ජන කොටසකට මේ උරුමයන් අයිති. පැරැන්නන් එහෙමත් නැත්නම් අතීතයේ විසින් ආරක්ෂා කරපු උරුමයන් තමයි වර්තමානයට ඇවිල්ලා තියෙන්නේ. වර්තමානයේ උරුමයන් ආරක්ෂා කරනවා නම් ඒක අනාගතයටත් වළංගු වෙයි. හැබැයි අපේ උරුමයන් වළංගු වෙන්නේ නැහැ අනාගතයට සෙල්ලිපි මිරිස් ගල් වලට පාවිච්චි කරනවා නම්. අපේ උරුමයන් වළංගු වෙන්නේ නැහැ අනාගතයට බලහත්කාරයෙන් ඒ උරුමයන් වළදමන්න හදනවා නම්. ඒ මත ගෙවල් හදනවා නම්, ඒවා විනාශ කරලා දානවා නම් කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව. අපි අනාගතයට කියන්නේ මොකද්ද ශ්‍රී ලංකාවට තිබිච්ච අයිතිය? මේ වන විට වත්මන් ආණ්ඩුව ජනතාව ප්‍රතික්ෂේප කරන මට්ටමට පත්වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා. මහියංගනය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
කෙටි කාලයකින් පරිහානියට පත් වෙලා තියෙන ආණ්ඩුවක්. ජනතාව දැන් ප්‍රතික්ෂේප කරන මට්ටමට ඇවිල්ලා තියෙන මේ ආණ්ඩුව. සෑම පොරොන්දුවක්ම කඩලා දෙනවා. දැන් අපිට අපේ ආණ්ඩුවත් තියදී තමයි අපිට කිව්වේ රටේ ජාතික සම්පත් ටික සූරා කරනවා, මේවා ජාත්‍යන්තරයට විකුණනවා කියලා. නමුත් එහෙම කිසිම දෙයක් වුණේ නැහැ අපේ කාලේ. නමුත් මේ ආණ්ඩුව ඇවිල්ලා දැන් ඒකමයි කරන්නේ. අද දැන් මේ මහියංගනේ ප්‍රදේශයේ, මහවැය ප්‍රදේශයේ මම හිතන්නේ අකර 6000ක වනාන්තරයක් දැන් කපලා කොටලා රාජපක්ෂ මහත්වරුන්ගේ මම හිතන්නේ හිතවත් සමාගම් වලට ඒ ඉඩම් කොටසක් දෙන්නට දැන් සූදානම් වෙලා තියෙනවා. අධිකරණයක් තියනවාද කියලා අපිට ප්‍රශ්න කරන්නට වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ හිතවතුන්ගේ දැන් නඩු ටික ඔක්කොම අයින් කරලා ඒගොල්ලන් එළියට දාලා තියෙනවා. මේ රටේ වික්ෂුන් වහන්සේලා ඝාතනය කරපු පිළියම් පවා දැන් නිදහස් කරලා තියෙනවා. අවුරුද්දක් තිස්සේ මේ කරන වැඩ පිළිවෙල ඇත්තෙන්ම පිළිගොල් සාගත. වැඩි කාලයක් මේ ආණ්ඩුවට යන්න බැරි වෙයි කියලායි මම හිතන්නේ. එක්සත් ජාතික පක්ෂය හැටියට එදත් අදත් හෙටත් ජනතාව වෙනුවෙන් තමයි මේ වැඩ කටයුතු කරන්නේ. ඉතින් අපි හිතනවා ආණ්ඩුවට අභියෝගයක් හැටියට අපිට ඉතාමත් කෙටි කාලෙකින් එන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් දැන්. එක පැත්තකින් කියනවා එයාපෝට් එක අරින්න පිටරට ඉන්න අය අපේ වැඩ කරන අය ගේන්න සංචාරකයෝ ගේන්න කියලා. අනිත් පැත්තෙන් විවෘත කරන්න ගියාම කියනවා එයාපෝට් එක විවෘත කරන්න එපා, රට ඉන්න අයව ගේන්න එපා, සංචාරකයෝ ගේන්න එපා කියන එක. ඒ නිසා ඊටමත් අපි පැහැදිලිව රජයක් විදියට කියන්න ඕනේ කොවිඩ් එකත් එක්ක අපි ජීවත් වෙන්න පුරුදු වෙන්න වෙනවා. කොවිඩ් එකත් එක්ක අපි අපේ ආර්ථික ක්‍රියාවලියට දායකත්වය දක්වන්න වෙනවා. රජය බලාපොරොත්තු වෙනවා නම් මහ ජනතාවගෙන් කොවිඩ් උවදුරත් සමග අපි ජීවත් විය යුතුයි කියලා එහෙනම් සහන ලබා දිය යුතුමයි. ජල බිල් පත්‍ර සහනයක් දෙන්න. ගෙදර ඉඳලා දරුවෝ ඉගෙන ගන්නවා නම් ඒ දේවල් වලට සහනයක් දෙන්න. 69 ලක්ෂයක ජනවරමක් ලබා දුන්නේ. ඒ වගේම 69 ලක්ෂයේ ජනවරමට බල සම්පන්න පාර්ලිමේන්තු බලයක් ලබා දුන්නේ. මේ මහා ජයග්‍රහණය තනන්න කැපවෙච්ච ජාතිකවාදී දේශප්‍රේමී ප්‍රගතිශීලී බලවේගවල ඒකායන අරමුණ තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. 20 වෙනි සංශෝධනය අනුමත කර ගැනීම වෙනුවෙන් රට යුද්ධ තබා ගැනීමේ ඵල විපාක තමයි මේ ආණ්ඩුව මේ රටේ ජනතාවට විඳින්න කටයුතු කරලා තියෙන්නේ. මතේවරුන්ට මේ ආණ්ඩුවට කිසි ගැටලුවක් නැහැ. මේ 69 ලක්ෂයට තමයි මං හිතන්නේ අද තමන්ගේ අතින්ම තමන්ගේ වල කපා ගත්තදෝ කියන කාරණේ හිතෙන්න වෙන්නේ. 69 ලක්ෂයක් ඡන්ද දුන්නේ දේශීය ව්‍යාපාර නැවත නගා හිටවයි කියලා. අපේ ගමේ මිනිස්සුන්ට රැකියාව ලැබෙනවා. අපේ ගමේ කාන්තාවට ස්වයං රැකියාව ලැබෙනවා. ඒ නිසා අපි අනිත් රටවල් දිහා බලාගෙන අනිත් රටවල් වලට අතපොවන තත්ත්වෙන් මිදීගෙන එනවා. දේශීය කෘෂි කර්මාන්තය තුල අපි ඒක ධනාත්මක තැනට ගෙන. නිකන් කටින් විතරක් කියලා හරියන්නේ නැහැ ගොවියා විශ්වාස කරන්නේ. ආණ්ඩුව ලොකු පෙළඹුමක් ඇති කෙරුවා වගා කරන්න බඩිනකෝ. හැබැයි මේ වෙනකොටත් ආණ්ඩුව මොකද්ද කරන්නේ? කරුණා කරලා ගොවි ජනතාවට මෙන්න මේ වන්දි ලබා දෙන ක්‍රමවේදය හරියට කියන්න. ඒ වගේම තමයි පොළු තියන්න නම් ලෑස්ති වෙන්න එපා. දැන් අවධානය රටවටා පුවත් කිහිපයක් වෙතයි. පසුගියදා මඩකලපුව ප්‍රදේශයේ පාසල් ළමුන් යොදා ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලයන් මහතා පිළිගැනීම සඳහා උත්සවයක් සංවිධානය කර තිබුණා. මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා හට උපදෙස් ලබා දී තිබෙනවා. ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාගේ පියා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 86 වන වියෙහි පසුබූ අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියා. පසුගියදා සැකකටයුතු ලෙස අපවත් වූ ඕලන්ද ජාතික හිමිනම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් අද රත්ගම කලපුව අසලදී සිදු කෙරුණා. ඒ පොලිස් දෙපාර්තමේන්තුවට අයත් ආයතන 8ක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්. ඒත් සමගින් සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි එළඹන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.